ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ ලෝකයට බිහි වෙලා අද වෙන විට බොහෝ කලක් ගත වෙලා තියෙන අතර ශාසනයෙහින් පිළිසරණ ලැබූ අය මෙතෙකයි කියලා අපට ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙදී කෝටි ගණන් මිනිස්සු ධර්ම අවබෝධ කළ බව. ඒ වගේම ලංකාවේහි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ලංකාවේහි බුදුසසුන පිහිටවීමෙන් පසුව ලංකාවේහි පවා ලක්ෂ ගණනින් මිනිසුන් ධර්මය අවබෝධ කළා. එතකොට මේ ශාසනය තුල ඒ ධර්ම අවබෝධ කළ පිරිස දිහා බලපුවාම භාගතුන් වහන්සේගේ ශ්‍රාවකීන් කොට්ටාස 4ක් බව අපාසා තිබෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් විදියට මේ ශ්‍රාවක කොට්ටාසයන් අතර ගුණෙන් මහත් බවට පත්ව තිබෙන්නේ පත්ව සිටියේ භික්ෂුන් වහන්සේත් භික්ෂුණීන් වහන්සේලා. ඒ ශ්‍රාවක පිරිසේ ගුණය බලවත්. නමුත් පිරිස විදිහට වඩා විශාල පිරිසක් බවට පත් වුණේ කවුද? උපාසක උපාසිකාවන්. කෝටි ගාණක් ශ්‍රාවකින් අතර උපාසක උපාසිකාවන්ගේ ප්‍රමාණය වැඩි. සමහර විට එකල නම් ගෙදරක් පවුලක් ගත්තොත් ඒ අම්මා තාත්තා දරුවන් ආදී සිළු දෙනාම මාර්ගඵලලාභීන් බවට පත් වූ අවස්ථා බහුල වශයෙන් තිබුණා. ඉතින් ඒ විදිහට දැන් සමහර ගමක් ගත්තොත් ඒ ගමේ විශාල පිරිසක් ධර්ම අවබෝධ කරලා. ඉතින් ඒ විදිහට භාගතුන් වහන්සේ වැඩ සිටි කාලේ කෝටි ගණනක් දෙනා ධර්මය අවබෝධ කළා. ඉතින් ලංකාවෙත් ඒ විදිහටම විශාල පිරිසක් ධර්ම අවබෝධ කළා. භාගතුන් වහන්සේ වැඩ සිටියේ කාලෙදීම භික්ෂු භික්ෂුණීන් අතර අරහත්ත්වයට පත් වූ පිරිස අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකට හේතුව විදිහට භාගතුන් වහන්සේ පෙන්වා දුන්නේ ප්‍රඥාව දුබල වීම බවයි. භාගතුන් වහන්සේ පෙන්වා දෙන ප්‍රඥාව දුබල වන නිසා අරහත්ත්වයට දක්වා දියුණු වන පිරිස් ඊට අඩුයි කියලා. එකලම. නමුත් සෝතාපන්න ආදී මාර්ගඵල ලැබුව අය තව දුරටත් එකල ඇති වුණා. ඉතින් අද වන විට ධර්ම අවබෝධ කිරීම පිණිස යම් පිරිසක් කැමැත්තෙන් වාසය කරනවා නේද? අනේ සෝවහන් වෙන්න නැත්තම් එහෙම නැත්තම් නිවන අවබෝධ කරගන්න නැත්තම් කියලා හිතන පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි සමහර පිරිස් යම් උත්සාහයක් කරන් ටික කලක් ගිහිල්ලා නතර කළා දානවා. අර අපි කලින් කිව්වා වගේ විවිධ හේතු පෙන්න සමහර අය ඒ කටයුත්ත පස්සුවට කල් දානවා. ඉතින් ඒ වගේ මේ අද වෙන විට ධර්මයට පැමිණෙන පිරිස අපට සොයා ගැනීම දුෂ්කරයි නේද? නමුත් යම් පිරිසක් කැමැත්තෙන් ඉන්න බවත් අපට තේරෙනවානේ නේද? යම් පිරිසක් ධර්ම අවබෝධයට කැමැත්තක් තියෙනවා. කැමැත්ත තිබුණටම බොහෝ දෙනාගේ කරගන්න බෑ කියන කනගාටුවක් බහුල වශයෙන් තියෙනවානේ. අපි කලාට ඒකේ ප්‍රතිඵලයක් නැහැ. මේ විදිහට මේ මන්දෝත්සාහයක් එහෙම නැත්නම් කනගාටුවක් කරගන්න බෑ කරන්න තේරෙන්නේ මේ විදිහ කනගාටුදායක ස්වභාවයන් තියෙනවානේ. ඉතින් ඇයි මේ එකල කෝටි ගාණක් මිනිස්සු ධර්ම අවබෝධ කරගන්නත් කියන්නේ විශාල පිරිසක් ධර්ම අවබෝධ කරගන්නත් අද ඒ විදිහට මේ ස්වල්ප දිනෙකට හෝ ධම්මකට පැමිණෙන්න බැරුව මේ ඇයි මේ විදිහට මේ ඒ වගේ ස්වභාවයක් තියෙන්නේ? ඔව් භාගතුන් වහන්සේ එකලදීම දේශනා කළා මිනිසුන්ගේ ප්‍රඥාව අඩු වෙනවා කියලා නේද? නමුත් ප්‍රඥාව අඩු වෙනවා වගේම භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා ප්‍රඥාව කියන්නේ උපදවන්න පුළුවන් දෙයක්. ප්‍රඥාව උපදවන්න පුළුවන්. උපදවලා වඩන්න ඕන එකක්. නේද? ඒකයි භාගතුන් වහන්සේ
දැන් බලන්න භාගතුන් වහන්සේ පෙන්වන ධර්මයේ කොතනවත් විසංවාද නැහැනේ. එකකට එකක් ගැටුමක් ඇති වෙන්නේ නැහැනේ නේද? එක තැනකදී ප්‍රඥාව අඩුයි කියලා කිව්වට ප්‍රඥාව උපදවන්න පුළුවන් එකක් කියලා පෙන්වනවා නේද? ඒතර විසංවාදයක් නැහැ එතන. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවනේ මහණෙනි මේ ධර්මයේ වඳ බහැලා නැහැ. ඵල සහිත දෙයක් නේද? යම් තැනක ආරක්ෂණගේ මාර්ගේ වඩනවා නම් මාර්ගඵලලාභීන් හිස් වෙන්නේ නැහැ කියලා තියෙනවනේ. දැන් ඔබට තේරෙනවද මොකක්ද එහෙනම් අඩුව කියලා? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා නම් නේද? නිවන් මාර්ගට පැමිණෙන අය නිවන් මාර්ග වඩන අය ඉන්නවා කියන ඔබට තේරෙනවද? එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන පිරිස බිහි වුණොත් ධර්මාවබෝධ කරන පිරිසක් බිහි වෙනව නේද? එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙයයි කියලා හොඳින් තෝර බේර ගත්තොත් යමෙකුට නිවන් මාර්ගට පැමිණෙන්න පුළුවන් වෙයි නේද? පුළුවන් වේද බැරි වේද? පුළුවන් වෙනවා නේද? ඊළඟ දේ තමයි දැන් අපි කොහොමත් භාගතුන් වහන්සේ පෙන්වූ දේ අපි පිළිගන්න ඕනේ. මොකද ප්‍රඥාව අඩු ප්‍රඥාව දුර්වල බව අපි පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කල්පනා කළොත් නෑ පුළුවන් කියලා එතකොට අපිට වර්ධිනව නේද? එහෙනම් අපි කල යුත්තේ ප්‍රඥාව උපදව ගන්න එක. යමෙක් ප්‍රඥාව උපදව ගත්තොත් එයාට ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සම්මා දිට්ඨියෙන් ආරම්භ වන මගක්. සම්මා දිට්ඨිය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආරම්භය. එතනම තමයි ප්‍රඥාව නේද? ඒතර ප්‍රඥාව විදිහට භාගතුන් වහන්සේ පෙන්වන්නේ කුමක්ද? ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය. ඒතර දැන් යමෙක් ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඇති කරගත්තොත් ඔහුට ප්‍රඥාව තිබෙනවා. ඒ බඳු ප්‍රඥාවන්තයෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්කම තිබෙනවා නේද? එහෙනම් ඒ විදිහට තේරුම් ගන්න. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනා මුල සිටම සම්පූර්ණ කරගත යුතු දේ කුමක්ද? මුල සිටම සම්පූර්ණ කරගත යුතු දේ කුමක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතය. දැන් අපි කලින් කතා කළ දේ අපව මම සිහි කරන්නම්. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතය. බඹසරටයි බඹසර කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ එකම දෙයකට. ඒතර බඹසර ජීවිතේට පැමිණෙන කෙනා මුලින්ම සපුරාගන්නේ කුමක්ද? සීලය. නේද? මොකද බඹසර ජීවිතයේ ආනිසංසය තමයි සීලය. එහෙනම් සීලය සම්පූර්ණ කර ගැනීම බඹසරට පැමිණි කෙනාගේ ප්‍රථම සහ ප්‍රධාන කටයුත්ත බවට පත් වෙනවා නේද? ප්‍රධාන කටයුත්ත, ප්‍රථම කටයුත්ත. සීලය සම්පූර්ණ නොවි කිසිම මාර්ගඵලයක් ලබන්න බෑ. සීලය සම්පූර්ණ වෙන්න ඕන සෝතාපන්න, සකදාගාමි, අනාගාමි ආදී සීල මාර්ගඵල සඳහා. එතකොට සීලය සම්පූර්ණ වීම පිණිස සීලය මෙයයි කියලා දැනගන්නත් ඕන නේද? සීලය කියන්නේ මෙයයි කියලා දැනගන්න නැතුව සීලය සම්පූර්ණ කරගන්න බෑ. ඊළඟ දේ තමයි බඹසර ජීවිතයේ අර්ථය මෙයයි කියලා අපි දැනගන්න ඕන නේද? දැනගන්න ඕන. ඔව් ඒ සඳහා දැන් මේ වගේ ධර්මයේ නිරූල් කරගන්න අපිට පුළුවන් වුණොත් ටික ටික බඹසර ජීවිතයේ ප්‍රතිලාභ ලබන්න පුළුවන්කම තිබෙනවා. දැන් අපි ගිය වාරයේදී දේශනාවක් කතා කළා. කුමක්ද දේශනාව? සික්ඛානි සංස සූත්‍රය. අංගුත්තර නිකාය 2 පොත් වහන්සේ තුල තිබෙන අර දේශනාවක් චතුත්ථ නිපාතයේ තිබෙන්නේ. එහි සඳහන් කරුණු සම්බන්ධ කරගෙන අපි තවදුරටත් කතා කිරීම හොඳයි කියලා මට කල්පනා වුණා. බලන්නේ සික්ඛානිසංස සූත්‍රයේ මේ විදිහට පෙන්වා දෙනවා. සික්ඛානිසංස මිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං බුස්සති පඤ්ඤූත්තරං විමුක්තිසාරං සතාදි පතේයං. මහණෙනි, සීලය ආනිසංස කරගෙන ප්‍රඥාව උතුම් දේ කරගෙන විමුක්තිය සාරය කරගෙන සිහි අධිපති කරගෙන බඹසර වාසය කරනවා. බඹසර වාසය කරන්නේ කොහොමද? සීලය ආනිසංස කරගෙනයි. ප්‍රඥාව තමයි උසස්ම දේ බවට
වන්නේ බඹසර වසන කෙනාට. විමුක්තිය තමයි එහි සාරය. සිහිය තමයි එයාව පාලනය කරන කෙනා බවට පත් වෙන්නේ. එතකොට ඒ කරුණු 4 ගැන යලිත් හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න. බඹසර ජීවිතයේ සාරය කුමක්ද? විමුක්තිය. විමුක්තිය කියලා කියන්නේ කෙලෙස් වලින් නිදහස් වීම. මුළුමනින්ම පිරිසුදු සිත ඇති කර ගැනීම. සීල උපාදාන වලින් නිදහස් වීම. එතකොට මේ විදිහේ විමුක්ති සිතක් එතම් පරිපූර්ණ විමුක්තියක් ඇති කර ගැනීම පිණිස කෙලෙස් වලින් නිදහස් වෙන්න ඕන නේද? කෙලෙස් වලින් නිදහස් වුණොත් තමයි ඒ විමුක්තිය උපදින්නේ. කෙලෙස් වලින් නිදහස් වීම පිණිස ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය ඕමනා කරනවා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව ඕමනයි. ප්‍රඥාව උපදවගත්ත කෙනා ප්‍රඥාව මූලික කරගෙන භාවිත කරලා සිත වඩනවා. ප්‍රඥාවෙන් තොරව සිත වඩන්න බෑ. ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය කියලා කියන්නේ ප්‍රඥාව. ඒ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥාණයෙන් තොරව සිත වඩන්න බෑ. සිත නොවඩා. සිත භාවනාව විදිහට එහෙම නැත්නම් බෝධිපාක්ෂික ධර්ම උපදවන විදිහට සිත වඩන්න ඕන. එමෙ සිත වඩන්න බෑ ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැති කෙනාට. ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානයක් තියෙන කෙනාට සිත වඩන්න පුළුවන්. එසේ සිත වඩනකොට අකුසල් වලින් බැහැර වෙලා සිත නිදහස් වෙනවා. ආර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙනවා කියලා කියන්නේ මේ තමයි දුක, මේ තමයි දුකේ හට ගැනීම, මේ තමයි දුක නැතිවීම, මේ තමයි දුක නැති වෙන මඟ කියලා ඒ ආර්ය සත්‍ය 4 ගැන වැටහීම තමයි ආර්ය සත්‍ය ගැන අවබෝධය කියලා කියන්නේ. එතකොට ඒ දහම් 4 ආර්ය සත්‍ය 4 ගැන හොඳ වැටහීමක් නැති කෙනාට සිත පිරිසිදු වෙන ආකාරයට සිත වඩන්න බෑ. සිත වඩන්න බෑ. ඒකයි අරුබුදේ. පැහැදිලි නේද? ආර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙනවා නම් එයාට සිත වඩන්න පුළුවන්. ඇයි? එයා දන්නවා මේ තමයි දුක. මේ තමයි දුක හටගන්න විදිය. දුක හටගන්නේ කොහොමද? තෘෂ්ණාව නිසා. රාග ద్వේෂ මොහ නිසා. මේ විදිහට දන්නවා ආර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙන කෙනා. ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැති කෙනාට මේ තමයි දුක කියලා දුක තේරෙන්නෙත් නැහැ. මේ දුක හටගන්නේ රාග ద్వේෂ මොහ කියලා නිසා කියලා තේරෙන්නෙත් නැහැ. මේ රාග ద్వේෂ මොහ නැත්තම් දුක නැහැ කියලා තේරෙන්නෙත් නැහැ. සීල සමාධි ප්‍රඥා වැඩිමින් රාග ద్వේෂ මොහ දුරු වෙනවා. දුකින් නිදහස් වෙනවා කියලා තේරෙන්නෙත් නැහැ. කොහොම කෙනාටද? ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැති කෙනාට. දැන් ඔබට තේරෙනවද ආර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙන කෙනාට සිත වඩලා සිත පිරිසිදු කරගෙන විමුක්තිය උපදව ගන්න පුළුවනි කියන කාරණා දැන් තේරෙනව නේද? තේරෙනවා. ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානයක් ඇති කර ගන්නට තියෙන දුෂ්කර බව තමයි කරගන්න බැරි වෙන්න හේතුව මොකද්ද? සිත පිහිටවන්න බෑ ධර්මයේ තුල ගොඩක් අයට. සිත එකඟතාවයක් නැතුව ආර්ය සත්‍ය ගැන අවබෝධයක් උපදවන්න බෑ. සිත එක අරමුණක යොදවන්න බෑ බොහෝ අයට. ඇයි? ඇයි සිත එක අරමුණක යොදවන්න බැරි? මොකද වෙන්නේ සිතට? එක එක අරමුණු වල යනවා නම් විවිධ අරමුණු ඔස්සේ හිත යනවා නම් එයාට සිත පිහිටවන්න බෑ එක අරමුණක. එක එක අරමුණු කියලා කියන්නේ මොනවද? රාගයේ ඔස්සේ හිත යනවා නම්, ද්වේෂයේ ඔස්සේ හිත යනවා නම්, මෝහයේ ඔස්සේ හිත යනවා නම්, ඊර්ෂ්‍යාව, කුහකකම් ආදී දේ නිසා හිත එමේ යනවා නම්, ඒ උපන් අකුසලට හිත යට වෙනවා නම්, ඒ අකුසලයට යට වූ සිත අපිරිසිදු වූ සිතක් විදියටයි භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. අපිරිසිදු වූ සිත ධර්මයේ කොච්චර සිහි කරත් ඒ ධර්මෙහි බැසගන්නේ නැහැ. දැන් භාගතුන් වහන්සේ පෙන්වා දෙන කරුණක් ඔබට මතක් කළොත් දැන් මතක් වේවි කුමක්ද? අපිරිසිදු වස්ත්‍රයක් යම් වර්ණයක ඔබලා ඒ පාට ඒ වස්ත්‍රයට
කවන්ට යමෙක් උත්සාහ කළාට ඒ වස්ත්‍රය අපිරිසිදු වෙන නිසා ඒ වර්ණයේ තුල කොච්චර බහලා තිබුණත් ඒ අදාළ වර්ණය වස්ත්‍රයට උරන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ පෙන්නනවනේ. ඒ ගැන අපට වාදයක් නැහැනේ. ඒ ගැන අපට තර්කයක් නැහැනේ. නේද? මොකද භාගතුන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි වස්ත්‍රය අපිරිසිදුයි. ඒ අපිරිසිදු වස්ත්‍රයේ කොතරම් ලස්සන වර්ණයක ඔබලා තිබුණත් ඒ වර්ණයේ ඒ වස්ත්‍රයට උරන්නේ නැහැ. අපිරිසිදු නිසා. නමුත් ඒ වර්ණය පිරිසිදු කරලා පිරිසිදු වස්ත්‍රය තමන් කැමති වර්ණයකට යොබුවාම ඒ වර්ණයේ පහට වස්ත්‍රයට කාවදිනවා. භාගතුන් පෙන්වා දෙන මහණෙනි මේ වගේමයි අපිරිසිදු වූ සිතක් ධර්මයේ කොතරම් සිහි කරත් අපිරිසිදු වූ සිතට ඒ ධර්මයේ පිහිටන්නේ නැහැ. ඒ ධර්මයේ බැසගන්නේ නැහැ. මක් නිසාද සිත අපිරිසිදු නිසා. ඒතොර තේරුම් ගන්න යමෙකුගේ සිත අපිරිසිදුයි නම් මොනවයින්ද අපිරිසිදු වෙන්නේ? එක්ක රාගයෙන් නැත්නම් ද්වේෂයෙන් නැත්නම් මෝහයෙන් ඊර්ෂ්‍යාව ආදී අකුසල් වලින්. ඒ අකුසල් වලින් යමෙකුගේ සිතක් අපිරිසිදුයි නම් අපිරිසිදු සිතක් සහිතවම ධර්මයේ කොතරම් මෙනෙහි කරන්න උත්සාහ කළත් ධර්මයේ පාඩම් කරගත්තත් ඒ සිත ධර්මයේ පිහිටයිද? පිහිටන්නේ. ඇයි? සිත අපිරිසිදු වෙන නිසා. අපිරිසිදු සිත කොහෙද පිහිටන්නේ? අපිරිසිදු සිත කොහෙද පිහිටන්නේ? අපිරිසිදුනේ යමක් නිසාද එහි පිහිටනවා. රාගය නිසා යම් සිතක් අපිරිසිදු වුණා නම් රාගෙහි සිත පිහිටලා තියෙනවා. ද්වේෂයේ සිත නිසා අපිරිසිදු වුණා නම් ද්වේෂෙහි පිහිටලා තියෙනවා. නේ? ඒකයි භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මහණෙනි යමෙක් තුල රාගය තියෙනවා නම් රාගෙන් රාගෙම වැඩෙනවා. ඒ නිසා රාගය පවත්වන්න එපා කියන්නේ ඒකයි. ද්වේෂය යමෙකුගේ සිතේ තිබුණොත් ඒක ප්‍රහාණය නොකළොත් ඒ ද්වේෂයෙන් ද්වේෂීම වැඩෙනවා. ද්වේෂයෙන් අද්වේෂය වැඩෙන්නේ නැහැ කියනවා. උපදින්නේ නැහැ කියනවා. එනම් බලන්න සිත පිරිසිදු නැත්නම් කෙලෙස් වලින් කිලිටු සිතකින් ධර්මයේ පාඩම් කළත් ධර්මයේ මෙනෙහි කළත් ඒ ධර්මයේ පිහිටන්නේ නැහැ. ඒක ස්වභාවයක්. ඒක ධර්මතාවයක්. ඒක බුදුරජාණන් වහන්සේට වෙනස් කරන්නත් බෑ. කාටවත් වෙනස් කරන්න බෑ ඒ ධර්මතාවය. ඒක ධර්මතාවයක්. ඒකයි කාටවත් ඒව වෙනස් කරන්න බෑ. ඒවා ධර්මතාව. පැහැදිලි නේද? උදේ භාගතුන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි යම් කෙනෙක් සිත පිරිසිදු කරගත්තොත් ඒ පිරිසිදු සිතින් ආරි සත්‍ය මෙනෙහි කළොත් ආරි සත්‍ය පුරුදු කළොත් ඒ සිතෙහි ආරි සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය ඇති වෙනවා. ඒකත් ධර්මතාවයක්. ඒක කාටවත් වෙනස් කරන්නත් බෑ. යම් සිතක් පිරිසිදුයි නම් ඒ පිරිසිදු සිතෙන් ආරි සත්‍ය පුරුදු කරනවා නම් මෙනෙහි කරනවා නම් ජීවිතයට ගලපා බලනවා නම් ඒ සිත පිහිටන්නේ කොහෙද? ඒ සිතේ රාගය නැත්තම්, ඒ සිතේ ද්වේෂය නැත්තම්, ඒ අකුසලයට බලයක් නැත්තම්, ඒකෙන් නූපන්න අකුසල් උපදින දෙන්නෙත් නැත්තම්, උපන්න අකුසල් ප්‍රහාණය වෙලා යනවා නම් සිත පිරිසිදුයි. පිරිසිදු සිත උපයෝගී කරගන්නවා නම් ආරි සත්‍ය ගැන තේරුම් ගන්නට ඒ සිත කොහෙද පිහිටන්නේ? ධර්මයේ පිහිටනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. ඒවා ධර්මතාව. එතකොට ඒ විදිහට සිත පිරිසිදු කරගෙන ආරි සත්‍ය තේරුම් ගන්න උත්සාහ කළොත් නොතිබූ ප්‍රඥාව උපදිනවා. දැන් ප්‍රඥාව නැහැ කියලා ශෝක කරන්න දෙයක් නැහැ නේද අපිට? ඈ? නේද? ඒ භාගතුන් වහන්සේ පෙන්නනවා ප්‍රඥාව පිරින කාලයක්. ඒ ප්‍රඥාව පිරින කාලේදී ප්‍රඥාව නැහැ කිය ඉන්න කියලා නෙවෙයි භාගතුන් වහන්සේ පෙන්නන්නේ උපදව ගන්න මහණෙනි මෙන්න ප්‍රඥාව උපදන විදිය කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් අපි මේ විදිය අනුගමනය කළොත් ප්‍රඥාව අපට උපදව ගන්න පුළුවන්. ඊට ඒවට කාලයක් යනවා. ඒක පාට වෙන්නේ නැහැ. දැන් භාගතුන් වහන්සේ වැඩ සිටි කාලයේ මුල් කාලේ ඉපදුන අය බොහෝ පින් කරගෙන ඒගොල්ලෝ සමහර අය උපතින්ම බොහෝ මේ යහපත් සිත් තිබුණ අය යමක් පුරුදු කළා වඩලාපු කට හිටපු අය ඊළඟට අය ඒ පින බලවත් නිසාම සිත් වලට මේ අකුසල සංඥා ආදී ඒගොල්ලන්ට නොගෙන පහසුවෙන් ඒවා බැහැර කරගන්න පුළුවන් බලවත් සිත් තිබුණා. ඒ පිනේ හැටි පිනේ ස්වභාවය. දැන් බලන්න මේ උරුවෙල කස්සප, ගයා කස්සප, නදී කස්සප කීනේ තුන්බෑ ජටිලීන් සමග ජටිල පිරිස 1000ක් දෙනා ඉක්මනින් ධර්ම අවබෝධ කළා නේද?
ඒ අය ධර්ම අවබෝධ කරන්න පෙර ඒගොල්ලන් කෙලෙස් තුලමද හිටියේ? නෑ නේද? ඒගොල්ලන්ට යම් ඒ රුවෙල කස්සප ආදී එයාට තිබුණ ආඩම්බරයක්, මාන්නයක් තිබුණා. නමුත් ඒ අය කාමෙන් අතහැරලා හිටියේ. කාමෙන් එක හිටියේ නෑ. ඒගොල්ල කාමෙන් අතහැරලා විවේකීව ආරණ්‍යවල හිටපය. කම්සප අතහැරලා, මිල මුදල් අතහැරලා, වස්තු අතහැරලා, ඊටාම අල්පේච ජීවිතයක් ගත කරපු ඇතැම් අයට සමාධි පවා තිබුණ අය. ඉතින් මුරුවේල කස්සප භාගතුන් වහන්සේ මුණ ගැහෙන්නත් පෙර යම් යම් 이르දි පවා පුළුවන්කම තිබුණා කිව්වා. එයාට. ඒ මට්ටමට ඒගොල්ලන් අකුසල් බැහැර කරගෙන, කාමයන් බැහැර කරගෙන හිටපු අය. ඉතින් එයාගේ අර භාගතුන් වහන්සේ ගැන පැහැදීම ඉපදුණු ගමන් ධර්ම අවබෝධ කළා. ඒ මුල් කාලේ ශාසනයට ඇතුළච්ච බොහෝ දෙනා ඒ විදිහේ සිතේ අපිරිසුදු භාවය බොහොම අඩුවෙන් තිබුණේ අයගේ. ඇයි ඒ අපිරිසුදු භාවය අඩු? ඒකට ප්‍රඥාව තිබුණා. ප්‍රඥාව තිබුණ නිසායි කාමයන් අතහැරලා ඒගොල්ලෝ වනාන්තරයට ගියේ. ප්‍රඥාව නැති නිසායි කාමයන් තුලම ඉන්නේ. ඒ ප්‍රඥාවන්තගේ ස්වභාවය මොකද්ද? මේ තමයි දුක කියලා දන්නවා. ප්‍රඥාව නැති කෙනා මේ තමයි දුක කියලා දන්නේ නැහැ. ප්‍රඥාව නැති කෙනා කාමයන් වළඳ ගන්නවා. ඇයි ඒක දුක කියලා දන්නේ නැහැ. මෙයයි දුක කියලා දන්න කෙනා ඒක අතහරිනවා. අතහැරිනවා. ඒකයි හේතුව. ඉතින් ඒ නිසා සිත පිරිසුදු කර ගැනීම පිණිස උත්සාහයක් ගත යුතුයි. මක් නිසාද? සිත පිරිසුදු කරගන්න කෙනාට ප්‍රඥාව උපදව ගන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ය සත්‍ය කියන අවබෝධය ඇති කරගන්න පුළුවන්. ආර්ය සත්‍ය කියන අවබෝධයක් ඇති කරගන්න කෙනාට බඹසර ජීවිතයේ සාරය, විමුක්තිය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මුලින්ම කළ යුතු කුමක්ද එහෙනම්? සිතේ පිරිසුදු භාවය උපදව ගන්න ඕන. සිතේ පිරිසුදු භාවය උපදව ගැනීම පිණිස කුමක්ද උපකාර වෙන්නේ? ඒ සඳහා උපකාර වෙන්නේ සීලය. සීලයේ දොස් සහිතයි නම් සිතේ පිරිසුදු භාවයක් ඇති වෙන්නේ නැහැ. සීලයේ බින්දෙන්න දුර්වල වෙන්න යලි යලි කිලිටි වෙනවා. යලි යලි කිලිටි වෙනකොට නොතිබූ අකුසලත් ඉපදෙනවා. අපිනු රාගය නිසා සිල් බින්දෙනවා. එතකොට පසුතැවීම කියන අකුසලත් ඉපදෙනවා. නේ? බලන්න එක අකුසලයකින් හිත කිලිසෙනකොට තවත් නොතිබූ අකුසල ඉපදෙනවා. එතකොට නූපන් අකුසල ප්‍රහාණය කරගන්නේ කොහොමද? සීල්පද කඩාගෙන. ඇයි තමන්ම දන්නේ කලින් නොතිබූ අකුසලක් ඇවිල්ලා. නේද? එහෙනම් රාගයේ වේවා, ද්වේෂයේ වේවා, ඊර්ෂ්‍යාව වේවා, ඒ ආදී අකුසල් නොතිබූ අකුසල ඉපදෙන්න පටන් ගන්නවා සිතේ පිරිසිදු භාවය ඇති කරගන්න බැරි වුණ කෙනාට. ඒ නිසා මුලින් බඹසර ජීවිතයේ ආරම්භයේ විදිහට භාගතුන් වහන්සේ පෙන්නන සීලය හොඳින් තෝර බේරගත යුතුයි. සීලය කියන ඒ ආනිසංශය හොඳින් තෝර බේරගත යුතුයි. ඒ සීලය නම් වූ ආනිසංශය උපදවාගත යුතුයි. සීලය කියන ආනිසංශය බඹසර ජීවිතයේ ආනිසංශය උපදව ගන්න කෙනාට සිතේ පිරිසිදු භාවය උපදිනවාද නැද්ද? සිතේ පිරිසිදු භාවය අනිවාර්යෙන් උපදිනව නේද? මොකද භාගතුන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි යම් කෙනෙක් කාය දුස්චරිතෙන් ඈත් වෙනවා නම්, වචී දුස්චරිතෙන් ඈත් වෙනවා නම්, මනෝ දුස්චරිතෙන් ඈත් වෙනවා නම් එයා තුළ විපිලිසර භාවයේ පිහිටන්නේ නැහැ. කියන්නේ පසුතැවෙන ස්වභාවය නැති වෙලා යනවා. ඒක ධර්මතාවයක් කියලා පෙන්වා දෙනවා. ඒතර පසුතැවෙන ස්වභාවය කියලා කියන්නේ සිත පිරිසිදු බවක්ද අපිරිසිදු බවක්ද? අපිරිසිදුයි. පසුතැවෙන භාවයේ තියෙනකන් ආර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති කරන්න බෑ. ඇති වෙන්නේ නැහැ. ඇයි සිතේ නැවුම් බවක්, පිරිසිදු බවක් නැහැ පසුතැවෙන කෙනා තුළ. ඉතින් යම් කෙනෙක් සිල්වත් නම්, සීලේ පිළිලා නම් එයා තුළ පසුතැවෙන ස්වභාවයක් හටගන්නේ නැහැ. නැති වෙලා යනවා ඒක. පසුතැවෙන ස්වභාවයක් නැත්තම් එයාගේ සිතේ ප්‍රමුදිත භාවය ඇති වෙනවා. නැවුම් සිතක්, අලුත් සිතක්. සිත කිලිටි නැහැ. ඒ කිලිටි රහිත සිතින් ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය උපදිනවා. ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය තියෙන කෙනා තුළ විමුක්ති සාරය ඉපදිනවා. ඒ විමුක්ති සාරය වඩලා සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ මොකද හිතන්නේ? භාගතුන් වහන්සේ වැඩ සිටි කාලේ කෝටි ගණන් මිනිසුන් ධර්ම අවබෝධ කළා කියලා අපි අහලා තියෙනවා. එහෙමනම් ඒ සිළු දෙනාම සීල සමාධි ප්‍රඥා කියන ඒ මඟ නේද වැඩුවේ?
අපට මෙකල වඩන්න තිබෙනෙත් ඒ මගම නේද? එහෙමනම් අප සීලය කියන මාර්ගාංගය හොඳින් තෝරගෙන වැඩුවොත් සමාධි කියන මාර්ගාංගය උපදීද නැද්ද? උපදිනවා. දැන් බලන්න යමෙක් තුල සීලය බිඳෙනවා නම් සීලය පිරිසුදු නැත්නම් එයාගේ සිත කුසල් තුලද අකුසල් තුලද තියෙන්නේ? අකුසල් තුල. සිත අකුසලයේ තුල නම් තියෙන්නේ සමාධිය එතන පවතිනවද? සමාධිය පවතින්නේ නැහැ. ඇයි? සමාධිය කියලා කියන්නේ කුසල් අරමුණක සිත එකඟ වෙනවාට. එහෙනම් අකුසල් තිබෙද්දීම අකුසල් බලවත්ව තියෙනවා නම් අකුසල් වැඩෙනවා නම් අකුසල් ප්‍රහාණය වෙන්නේ නැත්නම් කුසල් අරමුණක් සිතේ පවතින්නේ නැහැ. පවත්න්න බෑ. ඒක යටපත් වෙලා යනවා. නැති වෙලා යනවා. එහෙනම් ඒ අකුසල් බලවත් නොවන විදිහට සිත පවතිනවා නම් ඒ කුමක් මුල වෙලාද? සීලය සුරක්ෂිත වීමෙන්. එහෙනම් සීලය සුරක්ෂිත වුණා නම් කුසල් අරමුණක් සිතේ පවත්තන්න දුෂ්කර වෙන්නේ නැහැ. පුළුවන්කම තියෙනවා. ඒතර සීලය සම්පූර්ණ කෙනා තුළ සමාධිය ඇති වෙන්නේ අන්න ඒ විදිහටයි. ඒ නිසා අප වැඩි අවධානයක් යොමු කළ යුත්තේ කුමක් ගැනද? සීලය තෝර බේරගෙන හොඳින් පුරුදු කර ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සීලය සම්පූර්ණ කරගත්තොත් ඔහු නිවන් මගින් පහතට වැටෙයිද? කවදාවත් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. සීලය සම්පූර්ණ කරගත්තොත් ඔහු නිවන් මගින් පහතට වැටෙන්නේ නැහැ. ඒතර බඹසර ජීවිතය නැත්නම් ආරෂ්ඨංග මාර්ගයේ අපි අංග 3ක් විතරත් ඉගෙන ගන්නව නේද? සීල සමාධි ප්‍රඥා කියලා. ඊළඟට අපි දන්නවනේ ආරෂ්ඨංග මාර්ගය කියලා කියන්නේ අකුසල් ප්‍රහාණය වෙලා කුසල් ඉපදීම පිණිස කුසල් සම්පූර්ණ වීම පිණිස පුරුදු කරන දෙයක් නේද? ඊළඟට දුක් ක්ෂය වීම පිණිස පුරුදු කරන මඟක්. එහෙනම් මේ මාර්ගාංග 3 සීලය වේවා සමාධි වේවා ප්‍රඥාව. ඒ අංග තුනේදීම කුමක්ද වෙන්නේ? අකුසල් ප්‍රහාණය වෙනවා. නේද? කිලිටි ප්‍රහාණය වෙනවා. නේද? සීලයට පැමිණිලා සීලේ වඩද්දී සීලේ පරිපූර්ණ වෙද්දී සිතේ අකුසල් ප්‍රහාණය වෙනවා. සිතේ කිලිටි ප්‍රහාණය වෙනවා. රාග දේශ මොහ ප්‍රහාණය වෙනවා. රාග දේශ මොහ ප්‍රහාණය වෙනවා නම් ඒ රාග දේශ මොහ නිසා උපදින දුක් වලට මොකද වෙන්නේ? දුක් ක්ෂය වෙනවා. එන යම් කෙනෙක් සීලයට පැමිණිලා සීලය හොඳින් පුරුදු කරගෙන සීලය සම්පූර්ණ කරගත්තොත් එපමණකින්ම එයා ගොඩාක් දුක් ක්ෂය කරගත්ත කෙනෙක් වෙනවා නේද? ගොඩාක් දුක් ක්ෂය කරගත්ත කෙනෙක් වෙනවා. එහෙනම් තේරුම් ගන්න ඊළඟට තේරුම් ගන්න යමෙක් සීලයට පැමිණුණොත් ඒ සීලයේ මුල් වෙලා එයාට පීඩාවක් එනවද? පීඩාවක් වෙන්නේ නැහැ. ඇයි? අකුසල් ප්‍රහාණය වෙන නිසා. අකුසල් ප්‍රහාණය වෙනවා කුසල් උපදිනවා. මේ විදිහට තේරුම් ගන්න. ඊළඟට තේරුම් ගන්න ඒ භාගතුන් වහන්සේ වැඩ සිටි කාලෙදිත් ධර්ම ආબોධ කළ පිරිස දැන් භික්ෂු භික්ෂුණීන් ආරණ්‍ය ආදී තැන්වල නේද බඹසර ජීවිතය පුරුදු කළේ. උපාසක උපාසිකාවෝ තම තමන්ගේ නිවෙස්වල සිටි ඉඳිමින්ම තමයි ධර්ම ආબોධයේ පිණිස මඟ වැඩුවේ. එහෙමනම් ඒ දෙපිරිසම ඉන්න තැන නෙවෙයි විශේෂ කරගත්තේ. මොකද විශේෂ කරගත්තේ? වඩන මාර්ගේ නේද? දැන් gedara හිටියත් ආරණ්‍ය හිටියත් ඒ දෙපිරිසම කුමක්ද වැඩුවේ? සීල සමාධි ප්‍රඥා කියන මගයි. ඉන්න තැනට අනුව තමයි එහි දුෂ්කර භාවය සහ පහසු භාවය තීරණය වෙන්නේ. නමුත් එකල බලන්න භාගතුන් වහන්සේ වැඩ සිටිද්දී උපාසක උපාසිකාවන් කෝටි ගණනින් ධර්ම අවබෝධ කළා. අවබෝධ කළේ සීල සමාධි ප්‍රඥා කියන නිවන් මඟ වඩමින්මයි. නේද? එහෙනම් අදත් ඒ විදිහට සීල සමාධි ප්‍රඥා කියන මේ නිවන් මගේ අංග නිර්වුල් කරගත්තොත් කාටත් ඒ මඟට එන්න මඟ වඩන්න මඟ සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ප්‍රථම කොටම පිරිසිදු කරගත්ත යුතු කොමක්ද? සීලය. ඒකයි අපි ගිය වතාවෙත් මේ දේශනාවේදී සීලය ගැන යම් කරුණු ප්‍රකාශ කළේ. ඒතර මේ සික්ඛානිසංස සූත්‍රයේදී කොහොමද භාගතුන් වහන්සේ කියා දෙන්නේ? සික්ඛානිසංස මිදම් බික්කවේ බ්‍රහ්මචර්යං උස්සති පඤ්ඤෝත්තරං විමුක්තිසාරං සතාදිපතේයං. මහණෙනි මේ බඹසර සීලය ආනිසංස කරගෙන ප්‍රඥාව උතුම් කරගෙන විමුක්තිය සාරය කරගෙන සිහි අධිපති කරගෙනයි වසන්නේ.
දැන් යලි තේරුම් ගන්න යමෙක් සීලය තුල හිටියොත් සීලයට පැමිණුණොත් ඒ කියන්නේ ඔහු පැමිණ තිබෙන්නේ බඹසර ජීවිතේ නේද? නේ? යමෙක් සීලයට පැමිණුණොත් ඔහු පැමිණේ කොහෙද? බඹසර ජීවිතේට. එහෙනම් මේ සීලයට පැමිණ කෙනාට සාරේ විදිහට ලැබෙන්නේ මොනවද? විමුක්තිය නේද? දැන් මේ විදිහට තේරුම් ගන්න. දැන් එතකොට අපි එදා ඉගෙන ගත්තා වගේම මේ දේශනාව තුළ මේ විදිහට භාගතුන් වහන්සේ තවදුරටත් කියා දෙනවා. කතංච භික්කවේ සික්ඛානිසංසං හෝති. මහණෙනි මේ සීලේ ආනිසංස සීලමය ආනිසංසය කොයි ආකාරයටද? ඉද භික්කවේ මයා ශාවකානං ආභිසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා අප්පසන්නානං පසාදාය පසන්නානං බියෝ භාවාය. මහණෙනි සසුන කෙරෙහි අපැහැදී සිටින අය තුල පැහැදීම ඇති කරවීම පිණිසත් පැහැදීම තියෙන අයගේ පැහැදීම බලවත් වීම පිණිසත් මා විසින් ශ්‍රාවකීන්ට ආභිසමාචාරික සීලය පනවා තිබෙනවා. යතා භික්කවේ මයා ශාවකානං ආභිසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා අප්පසන්නානං පසාදාය පසන්නානං බියෝ භාවාය තතාසෝ තස්සා සික්ඛාය අඛණ්ඩකාරී හෝති අච්චිද්දකාරී හෝති අසබලකාරී අකම්මාසකාරී සමාදාය සික්ඛති සික්ඛාපදේසු. මහණෙනි සසුන කෙරෙහි අපැහැදී තියන අයගේ පැහැදීම ඇති කරන්නටත් පැහැදුන අයගේ පැහැදීම බලවත් වීම පිණිසත් මා යම් ආකාරයකින් ශ්‍රාවකීන්ට ආභිසමාචාරී සීලය පනවා තිබේද ඒ ආකාරයෙන් ශ්‍රාවකීන් විසින් අඛණ්ඩව ඒ සිල්පද අඛණ්ඩ විදියට කඩ නොවන විදියට සිදුරු ඇති නොවන විදියට කැලලි ඇති නොවන විදියට කබර ඇති නොවන විදියට සිල්පද සමාදන් වෙලා ආරක්ෂා කරන ලබනවා. පුනච පරම් භික්කවේ මයා ශාවකානං ආදි බ්‍රහ්මචාරීකා සික්ඛා පඤ්ඤත්තා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය. මහණෙනි තවදුරටත් මේ සියලු දුකෙන් නිදහස් වීම පිණිස සියලු දුක් ඊට හොඳින් ක්ෂය වීම පිණිස බඹසර ජීවිතේ මූලික වන්නා වූ සිල්පද මා ශ්‍රාවකීන්ට පනවා තිබෙනවා. යතා භික්කවේ මයා ශාවකානං ආදි බ්‍රහ්මචාරිකා සික්ඛා පඤ්ඤත්තා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය. මහණෙනි යම් ආකාරයකින් මේ සියලු දුක් ක්ෂය වීම පිණිස වන බඹසර ජීවිතේ මුල් වන සිල්පද මා ශ්‍රාවකින්න පනවා තිබෙනවාද? තතාසෝ තස්සා සික්ඛාය අකණ්ඩකාරී හෝති අච්චිද්දකාරී අසබලකාරී අකම්මසකාරී සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ශ්‍රාවකයා ඒ විදිහට ඒ සිල්පද කඩ නොවන විදිහට සිදුරු නොවන විදිහට කැලලි නොවන විදිහට කබර ඇති නොවන විදිහට සිල්පද සමාදන් වෙලා සුරක්ෂිත කරනවා හික්මෙනවා පුරුදු වෙනවා. ඒවම් භික්කවේ සික්ඛානිසංසං හෝති. මහණෙනි සීලානිසංසය ඒ විදිහටයි තිබෙන්නේ. එතකොට සීලානිසංසය මොන විදිහටද කියලා අපි මේන් තේරුම් ගත යුතුයි. එතකොට ඒ වගේම තමයි සීලානිසංසය පිළිබඳ භාගතුන්ස පෙන්වා දෙද්දී දෙආකාරයක සීලය පනවා තිබෙනවා නේද? පළමු ආකාරයේ සීලය තමයි ආභිසමාචාරික සීලය. දෙවන ආකාරයේ සීලය තමයි ආදි බ්‍රහ්මචාරිකා සීලය. එතකොට මේ ආභිසමාචාරී සීලය සසුනේ කෙරෙහි අපහැදුණු අයගේ පැහැදීම ඇති කරන්නටත් පැහැදුණු අයගේ පැහැදීම බලවත් කිරීම තමයි අරමුණු කරන්නේ. ආදි බ්‍රහ්මචාරිකා සීලය අරමුණු කරන්නේ සීල දුක් ඊට හොඳින් ක්ෂය වීම පිණිසයි ඒ සීලය මූලික වන්නේ. එතකොට අරමුණු වශයෙන් දෙපැත්තක් පෙන්නනවා. නමුත් එකම ආකාරයෙන් ආරක්ෂා කරන්නත් ඕන. කොහොමද ආරක්ෂා වන්නේ? අකණ්ඩකාරය, කඩ නොවන විදිහට, සිදුරු නොවන විදිහට, කැලලි නොවන විදිහට, කබරෙන ඇති නොවන විදිහට ශ්‍රාවකයා විසින් මේ සිල්පද ආරක්ෂා කරගනු ලබනවා. මහණෙනි, ඒ තමයි සීලමය ආනිසංසය කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. එතන ඒ විදිහට මේ සීලමය ආනිසංසය යමෙක් උපදවා ගත්තොත් ආභිසමාචාරී සීලයත් ආදි බ්‍රහ්මචාරිකා සීලයත්
කඩ නොවන විදියට, සිදුරු නොවන විදියට, කැලලි නොවන විදියට, කබර නොවන විදියට යමෙක් සුරක්ෂිත කරගත්තොත් ඔහු තුල පසුතැවීම කියන එක හටගනීද? පසුතැවීම හටගන්නේ නැහැ. පසුතැවීම හට නොගන්නවා නම් ඔහුගේ සිත අපිරිසිදු නැහැ. පිරිසිදු වෙනවා. දැන් බලන්න සිල්පද අඛණ්ඩව ආරක්ෂා නොවෙනවා නම් කැලලි සහිතයි නම්, කබර සහිතයි නම්, සිදුරු සහිතයි නම් ඒ සීලය ගැන ඔහුට සතුරු සිතක් තියනවද? සතුරු සිතක් නැහැ. එහෙනම් සිල් බිඳීම, සිල් කිලිටි වීම නිසා එයාගේ සිතේ පසුතැවීම හට ගන්නවා. ඊළඟ දේ තමයි සිල් දෙආකාරක කිලිටි වෙනවා. එකක් තමයි සිල් බිඳින්න එක්ක රාගය නැත්තම් ද්වේෂය නැත්තම් මෝහය හට ගන්න නිසානේ බිඳින්නේ නේද? සීලය අඛණ්ඩ නොවෙනවා නම් කෙලෙස්නි මුල් වෙන්නේ, වෙන දෙයක් මුල් වෙලා නෙවෙයි. ඒතර කෙලෙස් මුල් වෙලා සීලය පළුදු වෙනවා නම්, අපිරිසිදු වෙනවා නම් ඒ කෙලෙස් ෂේ වෙනවද වැඩෙනවද? කෙලෙස් වැඩෙනවා. එහෙනම් සිතේ අපිරිසිදුභාවය වැඩි වෙනවා. ඒතර බලන්න ඒ සිල් දුර්වල වෙන්න රාග ද්වේෂ මෝහ නිසා සිත අපිරිසිදු වෙනවා. ඊළඟට සීලය පළුදු වුණා නේද? සීලය ආරක්ෂා වුණේ නැහැ නේද කියලා සිතේ තැවීමකුත් ඇති වෙනවා. ඒ පැත්තෙනුත් සිත පීඩාවටපත් වෙනවා, කිලිටි වෙලා යනවා. ඒතර ඒ බඳු ස්වභාවයකින් වාසය කරන කෙනාට මේ තමා දුක කියලා තෝර ගැනීමට පුළුවන්ද? බෑ. මේ තමා දුකේ හට ගැනීම කියලා තේරුම් ගන්න පුළුවන්ද? බෑ. නේ? ඒ සීලය ආරක්ෂා කර ගැනීමට යාට උනන්දුවක් නැත්නම් සීල් ආරක්ෂා නොවෙන්නේ මොකෙන්ද? සීල් ආරක්ෂා නොවී තියෙන කුමක් මුල් වෙලාද? එක්ක රාගය නැත්නම් ද්වේෂය නැත්නම් මෝහය මුල් වෙලා. ඒතකොට සීලය ආරක්ෂා කර ගැනීම උනන්දුවක් නැති කෙනාට මේ තමයි රාගය, මේ තමයි ද්වේෂය තේරෙනවද? එහෙනම් මේ තමයි දුකේ හට ගැනීම කියලා තේරෙනවද? නෑ. එතකොට ඒ සිල් බින්දෙනකොට කනගාටුවක් ඇති වෙනවා, පසුතැවෙනවා, දුකටපත් වෙනවා. ඒව තේරෙන්නේ නැහැ යාට. නේද? පැහැදිලි නේද? ඉතින් මේ විදිහට මේ සීලය අපිරිසිදු ස්වභාවයකින් යුක්තයි නම් එයින් සිතේ අපිරිසිදු භාවයයි ඇති වෙන්නේ. සිතේ අපිරිසිදු භාවයෙන් යුක්තයි නම් ආරි සත්‍ය ගැන අවබෝධයක් ඇති කරන ප්‍රඥාවක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ආරි සත්‍ය ගැන අවබෝධයක් නැති කෙනා තුළ අර අකුසල් ප්‍රහාණය වීමක් වෙන්නේ නැහැ. අකුසල් ප්‍රහාණය වීමක් නැති තැන විමුක්තියක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් බඹසර ජීවිතයේ ආනිසංශය උපදවා නොගෙන, ආනිසංශය සම්පූර්ණ කර නොගෙන ප්‍රඥාව උතුම් දේ බවට පත් වෙන්නේ නැහැ ජීවිතයක් තුළ. නේද? ප්‍රඥාව උතුම් කියලා කියන්නේ කොයි වගේ ස්වභාවකින්ද බලන්නේ එතකොට? යම් කෙනෙකුගේ ජීවිතය බඹසර ජීවිතයට පැමිණිලා නම් එයාගේ ජීවිතේ උතුම්ම දේ මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාවෙන් යුක්ත කෙනාගේ ස්වභාවය කොහොමද? ප්‍රඥාවෙන් යුක්ත කෙනාගේ ස්වභාවය මොකද්ද? ප්‍රඥාව භාවිත කරනවා. ප්‍රඥාව තියෙන කෙනාගේ ස්වභාවය තමයි ප්‍රඥාව භාවිත කරනවා. ඒතර ප්‍රඥාව කියන්නේ ආරි සත්‍ය ගැන අවබෝධ ඥානය. එහෙනම් ආරි සත්‍ය ගැන අවබෝධ ඥානයක් තියෙන කෙනා භාවිත කරන්නේ කොහොමද? ඒ අවබෝධ ඥානය භාවිත කරනවා. ඒකට තමයි ප්‍රඥාවෙන් විමසනවා, නුවණින් විමසනවා කියලා කියන්නේ. ප්‍රඥාව භාවිත කරනවා, ප්‍රඥාව වඩනවා කියන තේකට. ඒතර ප්‍රඥාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආරම්භය විදිහට ගත්තොත් සම්මා දිට්ඨිය ප්‍රඥාව නේද? එහෙනම් ප්‍රඥාව වඩනවා, සම්මා දිට්ඨිය වඩනවා කියලා කියන්නේ ඒකට. ඒතර බලනකොට සීලය පිරිසිදු කරගන්න නැතුව අපි කොච්චර පාඩම් තිබ්බත් අපිට ප්‍රඥාව වඩන්න පුළුවන් කමක් තියෙයිද? ඇයි? අපිම දන්නේ දුකේ හට ගැනීම හිතේ උපදිනවා. දුකේ හට ගැනීම කියන්නේ මොකද්ද? එක්ක රාගය, නැත්තම් ද්වේෂය, නැත්තම් මෝහය. ඒතර දුකේ හට ගැනීම උපදිද්දී සිටී. මේ දුකේ හට ගැනීම කියලා අඳුරන්නේ නැත්තම්, ඒ කියන්නේ ප්‍රඥාව නැත්තම් නේද? ඒ දුකේ හට ගැනීම නම් වූ අකුසලේ ප්‍රහාණය වෙයිද? ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒතර අකුසලේ ප්‍රහාණය වෙන්නේ නැත්තම් හිතේ වඩන්නේ මොකද එතකොට? අකුසලෙන් අකුසලෙම වැඩෙනවා. දැන් බලන්න මේ ස්වභාවය අපි තෝර බේර නොගත්තොත් අපි අකුසලයේ තුලම නේද? අකුසලයේ තුලම මේ පිච්චි ඉන්නවනේ ප්‍රහාණය කරගන්න දක්ෂ වෙන්නේ නැතුව.
ඒ ප්‍රහාණය වෙන්නේ නිකන් අවබෝධයක් නැත්තම්. ඒ නිසා මූලික වශයෙන් වැඩි අවධානයක් යොමු කොට තෝර බෙරගෙන පුහුණු කළ යුතු කුමක්ද? සීලය. දැන් ඒතර සීලේ ආකාර දෙකක් අපි ඉගෙන ගත්තා. කුමක්ද? ආභිසමාචාරී ශීලයත් ආදි බ්‍රහ්මචාරිකා ශීලයත්. එදා අපි කතා කළා දැන් ආභිසමාචාරී ශීලය ගැන අපි තරමක් එදා කතා කළා නේද? අපි එදා කිව්වා භාගතුන් වහන්සේගේ ධර්මයේ තුල ආභිසමාචාරී ශීලය ගැන ප්‍රකාශ වෙද්දී බොහෝ තැන්වල භික්ෂුන් වහන්සේ උදෙසා තිබෙන අනුශාසනා තුල මේ දහම් පදය පාඨය ප්‍රකාශ වෙනවා. ඒ නිසාම භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ හුරු කරන්න සහ ඒ ගැන උනන්දුවක් දක්වන්න එකල සිට උත්සාහ කළා. නමුත් මේ උපාසක උපාසිකාවන් මේ ගැන උනන්දුවක් දක්වන බවක් ඇතැම් විට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි එදා කතා කළා ඔබට දැන් අපි යලි කතා කරන තේරෙවි මේ ආභිසමාචාරී සීලය කියන දහම තුල තිබෙන කරුණු ගැන බලුවොත් ඒ කරුණු භික්ෂුන්ට පමණක් නොවේයි කාටත් පොදු කවුරුත් පුරුදු කළ යුතු දේවල් බව ඔබට තේරෙයි. දැන් භික්ෂුන් වහන්සේලා උදෙසා ආභිසමාචාරී සීලය පනවද්දී ඒ ගැන අප ඉගෙන ගන්නේ වත් පිළිවෙත් විදිහටයි. වත් පිළිවෙත් කියන නම එහෙම නැත්නම් ඒ පදයේ යටතේ තමයි අපි ඉගෙන ගන්න. එයින් භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ එකට ඉන්න පිරිසෙහි සුව පහසුව පිණිස එකිනෙකා විසින් පුරුදු පුහුණු කළ යුතු සීලයක් පිළිවෙල තමයි කියාදේ. එකට ඉන්න අයගේ සුව පහසුව ඇතිවීම පිණිස ඒ අය තුල තිබිය යුතු තත්ත්වය කුමක්ද? එකට ඉන්න අයගේ සුව පහසුව නැති වෙනවා නම් ඒකට බලපාන්නේ මොනවද? එකට ඉන්න අයගේ සුව පහසු නැති වෙන්න බලපාන්නේ මොනවද? රාග දේශ මොහ. රාග දේශ මොහ නිසා තමයි එකට ඉන්න අයගේ සුව පහසු නැති වෙන්නේ නේද? රාග දේශ මොහ නැත්තම් එකට ඉන්න අයගේ සුව පහසු පිණිස දැන් රාග දේශ මොහ කියලා කියන්නේ මොනවද? අකුසල්. එහෙනම් අකුසල් නිසා තමයි එකට ඉන්න අයගේ සුව පහසු නැති වෙන්නේ. එකට ඉන්න අයගේ සුව පහසු ඇති වෙන්න නම් අකුසල් බැහැර වෙන්න ඕන, කුසල් ඉපදෙන්න ඕන නේද? එහෙනම් බලන්න දැන් අපි ආභිසමාචාරී සීලය ගැන ඉගෙන ගන්නකොට ඔබට තේරෙයි ඒ සීලයට අදාළ කරුණු පුරුදු කරද්දී අකුසල් බැහැර වෙනවා, කුසල් උපදිනවා. දැන් බලන්න භික්ෂුන් වහන්සේ උදෙසා භාගතුන් වහන්සේ මේ ආභිසමාචාරී සීලය පනවද්දී විවිධ විදිහේ අවස්ථාවලදී පුහුණු කළ යුතු දහම් කරුණු බොහෝමයක් ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. දැන් භාගතුන් වහන්සේ ඒ සඳහා දැන් මේ විදිහට දැන් ආරණ්‍ය වලට ආගන්තුකව වඩින භික්ෂුන් වහන්සේලා ඉන්නවා. විහාර වලට ආරණ්‍ය වලට පිටින් ආගන්තුකව වඩින අය භික්ෂුන් ඉන්නවා. ඒ ආගන්තුකව පැමිණෙන භික්ෂුන් විසින් පිළිපැදිය යුතු කරුණු, පිළිපැදිය යුතු ධර්මයන් මේවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒකට හේතුව දැන් ඒ කාලේ අර මුලින්ම පැමිණි සීල දෙනා ධර්ම අවබෝධයේ පහසුවෙන් ඇති කරගත්තේ ඇයි? ඒ අය සීලය තුළ පිහිටා සිටි නිසා. ඒ අය තුළ ආභිසමාචාරී සීලයක් තිබුණා, ආදි බ්‍රහ්මචාරිකා සීලයක් තිබුණා, පරිපූර්ණ සීලය. ඒකයි ඒ බඳු අය දහම් පදයක් ඇසු පමණින් නිවන් මාර්ගට පැමිණුණා. සමහර නිවන සම්පූර්ණ කළා නේද? මුලින් ආපු අය. එන අයගේ සීලය සම්පූර්ණ වෙලායි තිබුණේ. නමුත් පසු කාලීනව ආපු අයගේ සීලය සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. සීලය සම්පූර්ණ නොවී තිබුණ නිසා නොයෙකුත් ප්‍රශ්න ඇති වුණා. ඒ ඇතිවෙච්ච ප්‍රශ්න අද ඔබ ගෙවල් වල දකින්න වගේම තමයි. දැන් ඒ කාලේ දැන් මේ සිල්පද පනවනකොට සමහර ආරණ්‍ය වලට භික්ෂුන් පිටින් එනවා. පිටින් එනකොට භික්ෂුන් සමහරු අවුවට සිවුර පෙරවාගෙන යන ඔළුවේ ඉන්නවා. සමහරු සෙරප්පු දාගෙන එනවා. සෙරප්පු දාගෙන ආවෙදින් දැන් ආරණ්‍යයක සාමාන්‍යයෙන් තැනකට එනකොට එතන ඉන්නේ කවුද කියලා කතා කරලා ඒ වගේ පිළිවෙලක් තියෙනව නේද? දැන් ඒ කාලේ සමහර අය හිටියා සමහර භික්ෂුන් ආරණ්‍යයකට આવත් එතන කවුද ඉන්නේ කියලා බලන්න එක පාට දිගටම ඇතුළට යනවා.
දොර ඇරලා තිබුත් දොර වහලා තිබුත් අරගෙන හරි ඇතුළට යනවා. ඊට පස්සේ සිරිපු දාගෙනව සිරිපු පිටින්ම ඇතුළට යනවා. ඊළඟට කුඩ මොන හරි අටවන් આવොත් ඒව පිටින්ම ඇතුළට එනවා. සිවුරු ඔලිය වහගෙන આવොත් ඒ සිවුරු එහෙම් පිටින් තියාගෙන ඇතුළට එනවා. ඊට පස්සේ ආවට පස්සේ මේ ආවේ කුමකටද මේ කවුද වැඩි හිටි කවුද කිසි දෙයක් හොයලා බලන්නේ. සමහර කෙනෙක් බොණ්ඩ තිබෙත් වතුරෙන් කකුල් හොද ගන්නවා. ඔය වගේ දේවල් සිදු වෙනවා. ඊට පස්සේ සමහර අය වැසිකිලි කැසිකිලි කොහෙද දන්නෙත් නැහැ. ඒ වගේ ගැටලු ඇති වෙන්න පටන් ගත්තා. ඊළඟට මේ කෙනෙක් ආවට පස්සේ අපි හිතමු භික්ෂුවක් පිටින් ආවා කියලා. ඉතින් එයාට කොහෙද ඉන්න තියෙන කියලා තැනක් දන්නෙත් නැහැ. අහන්නෙත් නැතුව තියෙන තැන කියලා පදිංචි වෙනවා. ඒ වගේ සිද්ධි වුණා. මේවට hina වෙන්න එපා. මේ සාමාන්‍ය ලෝකෙ සිදුවෙච්ච දේවල්. දැන් අපි මේවන් බැහැර වෙලා නැහැ. මම කියන්නේ මේ සිල්පද පැනවෙන්න හේතුත් ඒවා දැන් අපි බැහැර කරලා ඒ හේතු නසා ගන්න අපිට බැරි බව. මේවට hina වෙන්න නෙවෙයි තියෙන්නේ සංවේගයෙන් යුක්තව කල්පනා කිරීම. සසුන කොහොමද ඇති වුනේ? සසුන දියුනේ කොහොමද? ඒ සසුනේ මහා අර්ථයට යෑම පිණිස ඊටාම සියුම් ඊටා අනු කුඩා ශික්ෂාවන්ගේ උපකාරය ලැබුණේ කොහොමද? ඒ ශික්ෂාවන්ට ඊටා ගෞරවයෙන් භික්ෂූන් සලකමින් මහා ගැඹුරු ධර්මයක් කරා ගියේ කොහොමද? මේ විදිහට තේරුම් ගන්න. ඒව බැහැර කරපු නිසයි අද බැරි කාටත්. මම කියන්නේ මේක. මේ කුඩායි කියලා මේව බැහැර කළා අපි කල්පනා කරනවා මං ඉඳගත්ත ගමන් පළවෙනි ධානයට එන්නම් කියලා. කවදාවත් එන්න බෑ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් කරන්න මං කල්පනා කරනවා. ඒ නිසා hina වෙන්න එපා. කවදාවත් hina වෙන්න එපා. hina වෙන්න නම් අපිට ඒක සුදුසු වෙන්නේ නැහැ නේද? මේ සාමාන්‍ය ඉතින් අපිට hina යන්න හිතේ ඒක ඉතින් අපි අතර ගන්න ඕනේ. මොකද අපි සාමාන්‍ය විදිහට කල්පනා කරොත් හාස්‍ය ස්වභාවයෙන් දකින්න පුළුවන්. නමුත් අපි ඒක හිතාමතා ගන්න හොඳ නැහැ. මොකද ඇත්තටම hina වෙන මට්ටමක අපි නැහැ නේ? ඒ නිසා අපි පරිස්සම් වෙන්න. ඉතින් මම කිව්වේ ඒ කාලේ සමහර භික්ෂූන් ඒ විදිහට ආගන්තුකෝ එන අය අතින් ඒ වගේ යම් දේ සිදු වුණා. දවසක් එක භික්ෂුන් වහන්සේ නමක් ඒ ආගන්තුකෝ ආපු කෙනෙක් එහෙම අපිලිවලට ඇවිදින් ඉතින් උන්වහන්සේ කාගෙවත් විමසුවෙත් නැහැ. වහලා තිබ්බ කුටියක් අස්සට ගියා. දොරේ යන්තම් වහලා තිබ්බා. මෙයා දොර තල්ලු කරගෙන ගියා. දොර තල්ලු කරන් ගියාම ඒක කලක් පාවිච්චි කරලා තිබුණ නැති කුටියක්. උඩින්නම් සර්පයෙක් වැටෙන ඇඟට. ඇයි වහලා තිබ්බේ පාවිච්චි නොකර කුටියක්. ආපු ගමන් ඒ කුටිය අරගෙන ගියා. ඉතින් ඒක පාවිච්චි කරලා තිබුණ නැහැ. කලක් නිකන් වහලා තිබුණා. ඒ නිසා සර්පයෙක් ඒකේ ඉඳලා මේ ඇඟට වැටුණා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ කෑ ගහගෙන ගියා. සර්පයෙක් ඇඟට වැටුණා. කෑ ගැහුවා. කෑ ගහනකොට භික්ෂුන් ආව කවුද කෑ ගහන බලපුවම ආගන්තුක කෙනෙක්. ආගන්තුක භික්ෂුවක් කෑ ගහනවා. ඊට පස්සේ ඉතින් එතන අර ශික්ෂාකාමී සහ අනිකුත් භික්ෂූන් ඒක හෙලා දැකමින් ගරහන්න පටන් ගත්තා. මෙයා පිටින් එනවා කිසි ගුණ ධර්මයක් මෙයා ළඟ නැහැ. නොගැලපෙන විදිහට හැසිරෙනවා. මේ විදිහට ඉතින් කතාවක් ඇති වුණා ඇතුලේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ මේ කතා ප්‍රවෘත්තියේ සැලවුණා. ඊට පස්සේ භාගතුන් ඒක අහලා ආගන්තුක භික්ෂූන් විසින් මෙසේ පිළිපැදිය යුතුයි කියලා ආගන්තුකව පිට තැනකට එනකොට එයා විසින් පිළිපැදිය යුතු කරුණු කාරණා පනවනවා. ඒකට කියනවා ආගන්තුක වත කියලා. දැන් බලන්න මේ අර ආගන්තුක ආපු කෙනා අර යම් ක්‍රමානුකූල යම් හැසිරීමක් යම් සංවරකමක් නොතිබු නිසා එයාගේ සිත වික්ෂිප්ත වුණා නේද? අමනාපකම් අහිතවත්කම් ඇති වුණා නේද? එතන හිටපු කට්ටියගේ හිත කෙලසුණා නේද? එහෙනම් ඒ රාග ඒ ක්‍රියාවෙන් රාග දේශ මොහ ඒ තමාගෙත් අනුගෙත් රාග දේශ මොහ ෂේ වුණාද වැඩුණාද? වැඩුණා නේද? තේරුම් ගන්න මේ විදිහට. ඊට පස්සේ භාගතුන් වහන්සේ ආගන්තුක භික්ෂුවක් ඉතින් පිටස්තර කෙනෙක් ආරණ්‍යයකට එනකොට පිළිපැදිය යුතු වතක් පෙන්වා දෙනවා. මෙන්න මේ විදිහට හැසිරෙන්න කියලා. පිටේ නම් යම් තැනකට එනකොට දොර ඇරලා නැතිනවා නම් එකපාරට ඇතුළට යන්න එපා. කුඩයක් අටගෙන කුඩේ හිමින් අකුලලා සිවුරු හිසේ පොරවන් යනවා නම් ඒ වයින් කරගෙන සාමාන්‍ය සංවරව ඒ ළඟට ඇවිදින් කතා කරලා ඊට පස්සේ අහන්න ඕන කකුල් සෝද ගන්න පෑන් තියෙනවා කෝයකින්ද කකුල් සෝද ගන්න. බොණ්ඩ පෑන් තියෙනවා කෝවද බොන්නේ. එහෙම අහන්න ඕන. ඊට පස්සේ වැඩිහිටි භික්ෂුන් කවුද කියලා අහලා වන්දනා කරන්න ඕන. ඒ වගේ පිළිවෙලක් පනවන. ඒකට කියන ආගන්තුක වත. ඊට පස්සේ මං අසවල් කාරණේටයි ආවේ. මට නවාතැන් අද ඕන. මම කොහෙද ඉන්න ඕන? වැසිකිලි කොහෙද තියෙන්නේ? කැසිකිලි කොහෙද තියෙන්නේ? ඔය විදිහේ එතන
එයා සංසිඳන විදිහේ වැඩපිළිවෙලක් පෙන්වා දෙනවා. ඒක තමයි ආගන්තුක වත. ඒතර බලන්න ඒ බඳු මට්ටමක්වත් නොතිබුණු පිරිස් එකලත් හිටියා. අද ගැන කතා කරන දෙයක් නැහැ නේද? ඒ වගේම තමයි නේවාසිකව ඉන්න කට්ටිය ඉන්නවා. අය ආවාසයේ ඉන්න කට්ටිය ඉන්නවා. ඒ ආවාසයේ ඉන්න අයත් ආගන්තුකව එන අය උදෙසා පිළිපැදිය යුතු වතක් තියෙනවා. පිටින් භික්ෂුවක් එනවා නම් මගට කිං සිවුරු පාත්‍ර ගන්න ඕන. ඊට දෙපා සෝද ගන්න පැන් දෙන්න ඕන. ඊට පස්සේ ආගිය තොරතුරු කතා කරලා ආපු කාරණට උදව් කරන්න ඕන. වැසිකිලි කැසිකිලි ආදී පෙන්වන්න ඕන. දානමාන වළඳලා නැත්තම් ඒවා දෙන්න ඕන. ඊට පස්සේ නවාතැන් ගන්න කුටි ආදී දේවල් පනවලා ඒවා පෙන්වන්න ඕන. ඒක ආවාසික ඒ ඉන්න අයගේ වත. බලන්න ඒ වත් දෙකෙන්ම ඒ පිරිසේ සංසිඳීම නේද ඇති කරවන්නේ. ඒ වත් පිළිවෙත් දෙකම නැත්තම් ඒ පිරිසේම සංසිඳීම නැති වෙනව නේද? ඒ සංසිඳීම නැති වෙනවා කියලා කියන්නේ තරහ අමනාපය එකට කිරීම නේද? ගැටුණු සිත කුහකකම් මේ වගේ හිත කෙලසෙන දේවල් නේද ඉපදෙන්නේ. දැන් ඒතර බලන්න අර වතක් තිබෙනකොට වත අනුගමනය කිරීමෙන් නූපන් අකුසල් වලට වැට බැඳිනවනේ. ඈ වත අනුගමනය කිරීමෙන් නූපන් අකුසල් උපදින්න නැති වෙන සැලසෙනව නේද? පැහැදිලිද ඔබ? ඊළඟට වත අනුගමනය කිරීමෙන් එකිනෙකා කෙරෙහි කරුණාව, මෛත්‍රී ආදී දේවල් උපදිනව නේද? දැන් අපි හිතමු ආගන්තුකෝ එනවා වෙහෙස මහන්සලා දාඩිය පෙරාගෙන භික්ෂුවක්. මගටම ගිහිල්ලා සිවුරු පාත්‍ර අරගෙන පැන් දීලා වාඩි වෙන සලසලා දානේ වන්දන වෙලාව යවන ඉක්මනින් දානේ හදලා දීලා වෙහෙසයි නම් මහන්සි නම් බේත් පිළිකර ආදී දීලා නමාතෙන් දීලා ඒ වගේ දේවල් කරොත් කරුණා මෛත්‍රී ආදී ඉපදෙනව නැද්ද? ඉපදෙනවා. නේද? බලන්න විතර වත් පිළිවෙත් කියන ඒ ධර්මතා තුල ඒවා පිරීමෙන් නූපන්න කුසල් නූපදවා තිබීම, නූපන් කුසල් ඉපදීම, ඉපදුන කුසල් බැහැරවීම කියන මේ නිවන් මාර්ගට අයිති දේවල් ඉපදෙනවද නැද්ද? ඉපදෙනවා. එහෙනම් වත් පිළිවෙත් පිරීමෙන් එමෙතන් ආභිසමාචාරී සීලයේ පිරීමෙන් බ්‍රහ්මචාරී ජීවිතයේ ආනිසංසය ලැබෙනවානේ. සීලමය ආනිසංසය පිරෙනවා. ඒ සීලමය ආනිසංසය ලැබීමත් එක්ක නූපන්න කුසල් ප්‍රහාණය වෙලා නූපන් කුසල් ඉපදිලා බඹසර ජීවිතයේ විමුක්තිය කියන සාරය ඉපදෙනවද නැද්ද? විමුක්ති සාරය ඉපදෙනවනේ. ඉපදෙනවා. දැන් ආන් මේ විදිහට තේරුම් ගන්න. ඊළඟට භාගතුනසේ පනවන වැසිකිලි කැසිකිලි පිරිසුදු කර ගැනීම ගැන ආරණ්‍ය සේනාසන ආදී තැන්වල. ඊළඟට ඒ ස්ථානවල සමහර තැන් ඒකල තිබුණා අතුපතු ගන්න නැතුව මකුළු දැල් කඩන්න නැතුව අපිරිසිදු වෙලා ජරා වෙලා තින තැන්. ඊට පස්සේ ඒ වන්සා ගැටලු ඇති වෙනවා. ඉතින් භාගතුන් වහන්සේ ඒවට වතක් පනවනවා අතු ගන්න විදිය මකුළු දැල් කඩන විදිය ඒවා පනවනවා. මේවා කරන්න කියලා කියනවා. ඊළඟට සමහර තැන් වල අර දානේ වලන තැන් ඒවා අපිරිසිදුයි පිළිවෙලක් නැහැ. ඊළඟට අර කිනිහල් ගේ කියලා කියන කුසිය කියලා කියන්නේ ඒ තැන් පිළිවෙලක් නැහැ. විවිධ ගැටලු තිබුණා. ඒ හැම ගැටලුවක්ම නිසා නූපන් අකුසල ඉපදෙන එක නූපන් කුසල ඉපදෙන්නේ නැති එක සිදු වුණා. ඉතින් ඒ අර්බුද වලට පිළියම් විදියට භාගතුන් වහන්සේ වත් පිළිවෙත් පනවනවා. දැන් කල්පනා කරන්න බලන්න. එතකොට ඒ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා ඒ වත් පිළිවෙත් පුරන්නේ නැතුව සිල් පද සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒවා තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් වත් පිළිවෙත් පුරන්නේ නැත්නම් ඒ අය තුළ රාග දේශ මොහ ෂේ වෙන්නේ ඇයි? වත් පිළිවෙත් නැති තැන එකිනෙකා කෙරෙහි අමනාපකම් අහිතවත්කම් ඇදකුද හොයන මේ ගති පිරෙනවා ඇති වෙනවනේ. නමුත් වත් පිළිවෙත් කෙරෙන්න ඒ අකුසල් ස්වභාවයන් ෂේ වෙලා එකිනෙකා කෙරෙහි ගරු ස්වභාවය, මෛත්‍රී කරුණාව ආදී කුසල් උපදිනවා. ඊළඟට ඒ වත් පිළිවෙත් ගැන හොඳින් උනන්දුවෙන් වත් පිළිවෙත් කරන්න සිහි නුවණ වැඩෙනවා. සිහිය වැඩෙනකොට ලැජ්ජා බය වැඩෙනවා. ලැජ්ජා බය ඇති වෙනකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරයත් එක්ක සිල්පද ආරක්ෂා වෙනවා. ඒ විදිහටයි සීලය සම්පූර්ණ වෙන්නේ. ඒතර බලන්න දැන් ওই විදිහට මේ ආගන්තුකවත නේවාසිකව ඒ ආවාසවල ඉන්න අය සම්බන්ධයෙන් අනුගමනය කළ වත ඊට පස්සේ ආහාර අනුභව කරන තැන් වලදී පිළිපැදිය යුතු ඒ වත් පිළිවෙත් මේ ආදී දේවල් විහාර ආරාම වල පමණක් නොවේ නිවෙස් වලත් ඒ විදිහටම තිබෙන බව අප තේරුම් ගත යුතුයි.
දැන් ගෙවල් වලට එමෙතන තමන්ගේ රාජකාරී කරන තැන් වලට ආගන්තුකව එන කට්ටිය ඉන්නවා. දැන් ආගන්තුකව තැනකට යනකොට අපිටම කෙනෙක් ඥාති ගෙදරකට යනවා. ගිය ගමන් කතා කර කවුද ඉන්නේ කියලා අහන්නෙත් නැතුව සෙරෙප්පු පිටින් නැත්නම් සපත්තු පිටින් මඩ ගෑවිච්චව පිටින් ගේ අස්සට ගිහිල්ලා කාමරයට ගිහිල්ලා තියෙන බඩ මුට්ටුව අදිනවනම් ඒ වගේ විදිහකට හැසිරුණොත් කොහොම වෙයිද? ඈ? හිතේ සංසිඳීමක් එයිද අරගලහට ගයිද? අමනාපකම් හට ගන්නවනේ. දැන් බලන්න විතර ආගන්තුක වත කියන එක කෙලස් දුරු වීම පිණිස උපකාර වෙනවා කියලා දැන් අපට තේරෙනවා. එහෙනම් භික්ෂූන්ට පමණක් නෙවෙයි උපාසක උපාසිකාවන්ටත් යම් තැනකට ආගන්තුකව යනකොට අනුගමනය කළ යුතු පිළිවෙතක් නේද එතන තියෙන්නේ. නේද? ඊළඟට ආගන්තුක Tamanගේ ඉන්න තැන Tamanගේ ගෙදරට හෝ රාජකාරී කරන තැනට කෙනෙක් ආවොත් ඒ අය උදෙසා අනුගමනය කළ යුතු දේවල්. නේද? ඒතර ඒ විදිහේ වතපිළිවෙත හොඳින් සිදු නොවෙනවා නම් නූපන්න අකුසල් ඉපදිනවා, උපන්න අකුසල් වැඩි වෙලා යනවා. නේද? ඒතර තේරුම් ගන්න උපාසක උපාසිකාවන් පවා තමන්ගේ නිවසේ සිටිද්දී තමන් සමග එකට ඉන්න අය උදෙසා, තමන් මොන ගැසීමට එන අය උදෙසා සහ එකට ඉන්න අය උදෙසා ඒ අයගේ සුව පහසුව පිණිස කළ යුතු දේවල් වත්පිළිවෙත් විදිහට කරන්න ඕන. ඒක වත්පිළිවෙත් කියන්නේ නම භාවිත නොකරට කමන්නේ. නම භාවිත නොකරට කමන්නේ. දැන් ගෙවල් පිරිසිදු කිරීම, ඥාතින සංග්‍රහ කිරීම, එන අයට කරුණා මෛත්‍රියෙන් සැලකන එක, තැනකට ගියාම Taman හොඳින් සංවර සීලයේ වාසය කිරීම, මේ ආදී දේවල් තමයි ඒ වත්පිළිවෙත් තුළ තියෙන්නේ. ඒතර ඒව මුල් වෙලා තමයි අන් අයගේ පැහැදීම ඇති වෙන්නේ. නේ? දැන් බලන්න ඔබ පිටස්තර තැනකට යනකොට හරි? ඔබ පිටස්තර තැනකට යනකොට ගිහිල්ලා කලබල කරගෙන යනවා. ගිහිල්ලා ගෙදර කෙනාට කතා කරන්නේ නැතුව ගේ ආසට රිංගලා නුසුදුසු විදිහට හැසිරෙනවා කියලා කියන්නේ. හරි? ඒතර ඒ ගෙදර කට්ටිය මොකද හිතන්නේ? ඒ ඔබේ අම්මා තාත්තා ආදී සියලු දෙනාගෙන ඒ පවුලගෙන අපහදිනව නේද? මේ අහවල් අයගේ ළමයි හොඳ නැහැ. නේ? ඒ වගේ තමයි භික්ෂුන් අතරත් අරගෙනට බලන් ඉන්න කට්ටිය හිතන්නේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කිසි සංවරකමක් නැහැ කියලා පහදිනවා. ඒකයි අපහැදුනාගේ පැහැදීම ඇතිවීම පිණිස පැහැදුනාගේ පැහැදීම බලවත් වීම පිණිස ආභිසමාචාර ශීලයේ භාගතුන් වහන්සේ පනවන්නේ. ඉතින් මේවා තේරුම් ගන්න ඕන. ඒ සීලය ආරක්ෂා වීමෙනුත් රාග දේශ මොහ ඡය වීම තමයි සිද්ධ වෙන්නේ. ඒතර ඊළඟට සීලේ අනිත් කොටාශය කුමක්ද? ආදි බ්‍රහ්මචාරිකා සීලය. ඒතර භාගතුන් වහන්සේ ඒ සීලය පන්වන්නේ කුමක් උදෙසාද? සීල දුක් ඡය වීම පිණිසයි. ඒතර ඒ විදිහට භාගතුන් වහන්සේ පනවන සීලයත් ශ්‍රාවකීන් විදිහට දැන් භාගතුන් වහන්සේ පනවන්නේ යම්සේද ඒ සැටියෙන් ශ්‍රාවකීන් ඒ සීලය පුරුදු කරනවා කියලායි භාගතුන් වහන්සේ පෙන්නන්නේ. ඒතර ඒ ආදි බ්‍රහ්මචාරිකා සීලය කොයි වගේද තියෙන්නේ? උපාසක උපාසිකාවන්ට නිති පංච සීලය පනවනවා, පොයට අට සීලය පනවනවා. භික්ෂු භික්ෂුණීන්ට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පනවනවා. එතකොට උපාසක උපාසිකාවන් නිති අඛණ්ඩකාරී විය යුත්තේ කුමක් ගැනද? පංචශීලය උපාසක උපාසිකාවන් පනවන්නේ පංචශීලයේ භාගතුන් වහන්සේ. ඒතර ඒ සැටියෙන් පනවන කියන්නේ ඒකයි. භාගතුන් වහන්සේ යම් යම් සීද පනවන්නේ යම් දැන් උපාසක උපාසිකාවන්ට පංචශීලයේ පනවනවා. පොයට අටශීලයේ පනවනවා. ඒතර ඒ සැටියෙන් ඒ ශ්‍රාවකයක සම්පූර්ණ කරන්න ඕන. එහෙනම් උපාසක උපාසිකාවන් පංචශීලයේ නිති අඛණ්ඩව ආරක්ෂා කරගන්න ඕන. ඒකට උත්සාහයක් ගන්න ඕන. ඊළඟට පොයට අටශීලයේ සමාදන් වෙලා ආරක්ෂා කරගන්න ඕන. ඒ දෙකම කළ යුතු වෙනවා උපාසක උපාසිකාවන්. ඒතර මේ සීලයන් දෙකම අඛණ්ඩකාරීව ඊළඟට සිදුරු නැති විදියට, කැළලි නැති විදියට, කබර නැති විදියට සුරක්ෂිත කරගන්න ඕන, සමාදන් වෙලා ආරක්ෂා කරගන්න ඕන. ඒක තමයි සීලමය ආනිසංසය කියලා කියන්නේ. ඊළඟට මතක තියාගන්න දැන් පංචශීලයේ තමයි ඔබට තිබෙන නිති සීලය, නිත්‍ය සීලය. පංචශීලයේ හොඳින් සුරක්ෂිත වුණොත් ඔබ නිවන් මාර්ගට පැමිණිලා නිවන් මාර්ග වඩන්න පංචශීලය ඔබට ප්‍රමාණවත් වෙනවා. හැබැයි පංචශීලයේ සුරක්ෂිත වෙන්න ඔබට උපකාර වෙන්නේ උපාසක ආයත පනවන අදි සීලය වෙන අටශීල සමාදන් වෙලා ආරක්ෂා කිරීම.
පංචශීලයේ සුරක්ෂිත වෙන්න උපකාර වෙන්නේ අටශීලය. අටශීලයේ සමාදන් වෙලා ආරක්ෂා නොවෙනවා නම් පංචශීලයේ ආරක්ෂා කරගන්න දුෂ්කරයි. පංචශීලයේ ආරක්ෂා නොවෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා උපාසක උපාසිකාවන් අදිශීලයේ හික්මෙන්නේ නැත්තම් එයාගේ උපාසක බව පිරිහිනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වනවා. දැන් උපාසක බව ආරක්ෂා වෙන්නේ පංචශීලයේ සුරක්ෂිත වෙනවා නම්. පංචශීලයේ සුරක්ෂිත වෙන්න උපකාර වෙන්නේ අටශීලයේ. අටශීලයේ සමාදන් වෙලා ආරක්ෂා නොවෙනවා නම් පංචශීලයට හානි වෙන ඉඩ කඩ වැඩි. දැන් බලන්න පංචශීලයේ තුල පනවන සිල්පද පහයිනේ. ඒ සිල්පද පහෙන් කුමක්ද වෙන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. ඒ සිල්පද ආරක්ෂා කිරීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ සිල්පද ආරක්ෂා වීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? නූපන් රාගයේ නූපදවා සිටීමත්, උපන් රාගයේ ප්‍රහාණය වීමත් නේද? ඒක නේද වෙන්නේ? සිල්පද පහ රැකීමෙන් වෙන්නේ ඒක නේද? තේරුම් ගන්න එක. සිල්පද පහක් රකින්නවා ගිහි අය. සිල්පද පහ රැක්කහම වෙන්නේ මොකද්ද? නූපන් අකුසල් නූපදවා ඉඳීමත්, උපන් අකුසල් ප්‍රහාණය වීමත්. ඒ දෙකනේ වෙන්නේ නේද? නමුත් අකුසල් බලවත් නම් යම් කෙනෙක් තුල නූපන් අකුසල් නූපදවා ඉන්න පුළුවන් වේද යට ලීසියෙන්. ඒ කියන්නේ නූපන් අකුසල් ප්‍රහාණය නූපන් අකුසල් නූපදවා ඉඳීම සෙල්ලම් දෙයක් නෙමෙයි. ලොකු බලයක් ඕන යාට. ලොකු හයියක්, ලොකු ශක්තියක් ඕන. ඉතින් ඒක වඩලා පුරුදු කරන්න ඕන එකක්. ඒතර නූපන් අකුසල් නූපදවා ඉන්නත්, උපන් අකුසල් ප්‍රහාණය කරන්නත් ලොකු පුහුණුවක් ඕන. නේද? ඒතර නූපන් අකුසල් උපදින්න හේතු වෙන්නේ මොකද්ද? නූපන් අකුසල් උපදින්න හේතු වෙන්නේ ඉන්ද්‍රිය අසංවරේ, අසීය, අසම්පජන්ණේ මේවා. දැන් ඉන්ද්‍රිය අසංවර කරන් හිටියොත් නූපන් රාගය ඉපදිනවා. නේ? අසීය, අසම්පජන්ණේ පවත්තන් හිටියොත් නූපන් තරහ ඉපදිනවා. නේද? ඒතර උපන් අකුසල් බලවත් වෙනවා. ඒතර බලන්න අටශීලයේ සමාදන් වෙලා ආරක්ෂා කිරීමෙන් ඉන්ද්‍රිය සංවරයේ සිහිනුවන දියුණු වීම කියන දෙකම සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය සංවරයේ බලවත් වීමත් සිහිනුවන දියුණු වීමත් පිණිස අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කර ගැනීම උපකාර වෙනවා. ඒතර යම් කෙනෙක් එකලනම් 4 පොයට සිල් ගත්තා. නමුත් අද එහෙම කෙරෙන්නේ නැහැ නේ ගොඩක් අයට. අඩු මාසයෙන් 15කටවත් සිල් සමාදන් වෙලා රැක්කොත් නේද? ඒ විදිහට අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරොත් ඒ අටසිල් ආරක්ෂා කරන දිනේදී ඉන්ද්‍රිය සංවරයත් සිහිනුවනත් බලවත් කරගන්න පුළුවන්කම තිබෙනවා උපාසක උපාසිකාවන්ට. ඒතර සිහිනුවන ඉන්ද්‍රිය සංවරය හොඳින් උපදවගෙන ඒ සිහිනුවන ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ කරගත්තොත් ඒ පුහුණුව පංචශීලයේ සුරක්ෂිත වෙන්න උදව් වෙනවා. දැන් ඔබ දන්නවා උපාසක උපාසිකාවන් පොයට සිල් ගන්නේ රහතන් වහන්සේලා අනුකරණය කරමින්. ඒ රහතන් වහන්සේලා අනුකරණය කරමින් ඒ මහ රහතන් වහන්සේලා යම් විදියටද ඒ පිරිසුදු බඹසර වාසය කළේ මමත් අද දවසේදී ඒ අනුව මේ සිල්පද මේ සිල්පද ආරක්ෂා කරගනිමි කියන ඒ අදහසින් යුක්තව යමෙක් අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරන්න උත්සාහ කරොත් අන්න එපමණකින් එයා තුළ වැඩෙන්නේ කොමක්ද? එපමණකින් එයා තුළ සිහිය වැඩෙනවා. අයියා ඒ යමක් උනන්දුවෙන් කරනවා. යම් අරමුණක් ඇතුව කරනවා. යම් ශ්‍රේෂ්ඨ අරමුණක් ඉලක්ක කරගෙන කරනවා. කුමක්ද ඒ ශ්‍රේෂ්ඨ අරමුණ? මහ රහතන් වහන්සේලා යම් පිරිසිදු ජීවිතයක්ද ගත කළේ. ආන් ඒ විදිහට මම අද දවසේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටින්න ඕනේ. සොරකමින් වැළකී සිටින්න ඕනේ. අබ්‍රහ්මචාරී භවෙන් වැළකී සිටින්න ඕනේ. මේ විදිහට සිහි කරමින් තමයි අටශීලයේ සමාදන් වෙලා ඉන්නේ. එතකොට සිහිය ඉපදෙනව නේද? එන්නගේ ඉපදුණු සිහිය වැඩෙනවා ඒ කල්පනාව බලවත් කරනකොට. ඊළඟට අටශීල සමාදන් වූ දවසේදී විකාල භෝජනින් වැළකී සිටිනවා. කාම සේවනයෙන් වැළකී සිටිනවා. එතකොට එයා පංචශීලයේ රකින්න එක උදව් වෙනවා.
පංචශීලයේ රකින්න කෙනා වැඩි කාම සේවනයේ නොකරයි සිටින්නේ. ඒ සිල්පදේ රැක ගන්න ගොඩක් අයට බෑ. නමුත් අටසිල් රකින්න දවසට ලිංගික කටයුතුන් සම්පූර්ණයෙන් ඈත් වෙලා වීරියෙන් ඉන්නකොට ඒතර යා පංචශීලයේදී වැඩි කාම සේවනයෙන් වැළකී සිටීම කියන පදේ රැක ගන්න ලේසියි පහසුවක් වෙනවා. ඊළඟට යා පොය දවසට නච්ච ගීත වාදිත විශෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී කියලා ඒ නැටුම් ගැයුම් වැයුම් ආදී දේවල් කිරීමත් ඒවා නැරඹීමත් කියන ඒවායින් වැළකිනවා. ඊට පස්සේ මල් සුවඳ වෙලවුන් ආදී මගින් ශාරීරික සරසනයකින් වළකිනවා. ඊට පස්සේ ලස්සන වෙන එක ඇඟ සරසන එක අතහැරලා එදාට වාසය කරනවා. ඒ මහරහතන් වහන්සේලා අනුකරණය කරමින්. ඒතර එදාට යා ඉන්ද්‍රිය සංවර කරනවා. සරල අල්පේච්ඡ ජීවිතය පුරුදු කරනවා. උස්සාසන මහා ආසන අතහැරලා ඉන්නවා. ඒතර යා නූපන් රාග ද්වේෂ මොහ පාලනය කරනවා. උපන් රාග ද්වේෂ මොහ ප්‍රහාණය කරමින් එදා වාසය කරන්නේ රහතන් වහන්සේලා සිහිපත් කරමින් සිහිනුවන වඩමින්. ඉතින් ඒ දිනය පංචශීලයේ සුරක්ෂිත කිරීම පිණිස වමනා සිහියත් නුවණත් ඉන්ද්‍රිය සංවරයත් උපදවා වඩන දිනයක් බවට පත් වෙනවා. උපෝසත දිනේ 15කට සීල සමාදන් වෙලා අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරන දිනේ. ඒතර එක දිනයක් අටසිල් සමාදන් වෙලා නිසි පරිදි රැක්කොත් ඊළඟ දින ගණනාවකට ඒ අටසිල් රැකීමේ අටසිල් නිසි පරිදි රැකීමෙන් උපදින කුසලය කුමක්ද? සිහියත් නුවණත් ඉන්ද්‍රිය සංවරයත් ආදී කුසල් ඊළඟ දිනවලදී පංචශීලයේ හොඳින් සුරකින්න උදව් වෙනවා. ඉතින් යම් කෙනෙක් අකණ්ඩව පොයට අටසිල් සමාදන් වෙලා රහතන් වහන්සේලා අනුකරණය කිරීම රකින්නවා නම් නිති පංචශීලයේ සුරකින්නවා නම් බොහෝ යම් කලක් ඒ විදිහට පුරුදු කරන කෙනාට සීලමය ආනිසංශය හොඳින් සපුරා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ විදිහට සීලය ගැන තෝර බේරගෙන සීල ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිසා අප තේරුම් ගත යුතුයි භාගතුන් වහන්සේ බඹසර ජීවිතය ගැන කියා දෙද්දී බඹසර ජීවිතයේ ආනිසංශ විදිහට පෙන්වා දෙන සීලයයි ඒ සීලය තුල දෙආකාරයක සීලයන් පනවනවා. ආභිසමාචාරී සීලයත් ආදි බ්‍රහ්මචාරිකා සීලයත් ඒ සීලයන් සම්පූර්ණ කරගත යුතුයි. ඒ සම්පූර්ණ කරගත ගැනීම තමයි සීලානිසංශය කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට යම් කෙනෙක් සීලානිසංශය උපදවා ගත්තොත් එයා බ්‍රහ්මචාරී ජීවිතෙන් පහතට වැටෙන්නේ නැහැ, අහකට යන්නේ නැහැ. ඉතින් ඒ විදිහට සීලය පුරුදු කරගන්න කෙනා සමාධිය උපදවනවා. ඒ විදිහට සීලෙහි පිහිටා සමාධිය උපදවන කෙනා ප්‍රඥාව උපදවනවා. ඒ විදිහට සීල සමාධි ප්‍රඥාව උපදවගෙන ඒ මඟ සම්පූර්ණ කළා විමුක්ති සාරය සම්පූර්ණ කරගන්න. ඒ විදිහටයි අතීතයේ භික්ෂුන් වේවා උපාසක උපාසිකයන් වේවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකයන් කියන සිව්වනක් පිරිසම බඹසර ජීවිතය සම්පූර්ණ කළේ ඒ විදිහටයි. ඉතින් වර්තමානයේ ඔබ අපි කාටත් ඒ ක්‍රමයේ තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහේ තේරුම් අරගෙන මේ සීලයන් හොඳින් තේරුම් අරන් සීලානිසංශය සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්න. අපි ඔබට සෙත් පතනවා සිළු දෙනාටම භාගතුන් වහන්සේගේ මහා කරුණාවෙන් යුක්තව මහා ප්‍රඥාවෙන් යුක්තව අවබෝධ කළ ඒ උතුම් ධර්මය මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාලා ඒ උතුම් ධර්මයේ තුල පෙන්වා දෙන මේ බඹසර ජීවිතයේ ආනිසංශය සීලමය ආනිසංශය උපදවා වඩා සපුරා ගැනීම පිණිස සියලු දෙනාට දුර්ලභ වූ වාග්ය උදා වේවා. සාදු සාදු සාදු.